ජේසු පිහිටයි. ශුද්ධ වූ බයිබලය තුල අඩංගු වී ඇත්තේ දෙවියන් වහන්සේගේ අනාවරණය. තව විදිහට කියනවා නම් දෙවියන් වහන්සේගේ හඬ. එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේ මගින් අපට ගලාගෙන එන ආලෝකය, මඟ පෙන්වීම. එයින් අදහස් කරන්නේ මේ ලෝකය තුල මිනිසයන් වශයෙන් අපි වඩා අර්ථවත්, ඒ වගේම වඩා සතුටුදායක ජීවිතයක් ගත කළ යුත්තේ කෙසේද කියන එකට අපට අවශ්‍ය මඟ පෙන්වීම තමයි බයිබලයේ කියන මේ මහා ග්‍රන්ථය තුල අඩංගු වී ඇත්තේ. දැන් කවුරු හරි හිතන්න පුළුවන් මෙහෙම දෙයක්. ඇත්තටම මිනිසයාට දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අවශ්‍යද? දෙවියන් වහන්සේගෙන් ලැබෙන ආලෝකය, මාර්ගෝපදේශනය, එහෙම නැත්නම් ඒ අනාවරණය අපිට ඇත්තටම අවශ්‍යද? මිනිසයන් වශයෙන් අපගේ බුද්ධිය භාවිතා කරලා අපිට බැරිද අපි මේ ලෝකය තුල ජීවත් විය යුතු ආකාරය ගැන යම්කිසි විදිහකට නිගමනවලට එන්න. එහෙම නැත්නම් යම්කිසි විදිහක නිවැරදි තීරණ ගැනීමේ හැකියාව අපිට නැද්ද? විශේෂයෙන් මිනිසයාගේ බුද්ධියට, ඒ වගේම මිනිසයාගේ තර්කානුකූල හැකියාවට. මෙවැනි ප්‍රශ්න අපිට අහන්න පුළුවන්. ඒ ප්‍රශ්න ඊටා වැදගත්, ඒ ප්‍රශ්න ඊටාම වළංගුයි. එහිදී අපි එක කාරණාවක් තේරුම් ගත යුතුයි. ඒ තමයි බයිබලීය අනාවරණය තුලම එන සත්‍යතාවයක් තමයි මානවයාව. ඒ මානවයා විතරක් නෙවෙයි, සමස්ත විශ්වයම මේ ඊටාම සුන්දර, අලංකාර, චමත්කාර ජනක, රමණීය, ඒ වගේම අපව පුදුමේනුත් පුදුමයට පත් කරවන මේ අතිසුන්දර, සීමා විරහිත චමත්කාරයකින් යුතු මේ මහා විශ්වය පිටිපස්සේ නිර්මාණශීලී බලවේගයක් සිටිනවා. තව විදිහට කියනවා නම් ඒ විශ්වය පිටුපස කතෘවරයාණන් කෙනෙක්, නිර්මාතෘවරයාණන් කෙනෙක් ඉන්නවා. ඒ නිර්මාතෘවරයාණන් විසින් මේ විශ්වය මවලා තියෙන්නේ යම්කිසි විදිහක සැලසුමක් ඇතිව, යම්කිසි විදිහක පරමාර්ථයක් සමග. ඒතර මේ පරමාර්ථය දන්නේ නැතුවත්, එහෙම නැත්නම් මේ පරමාර්ථය ගැන අවබෝධයක් නැතුවත් අපට මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. එහෙම ජීවත් වෙන අය ඉන්නවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා ජීවත් වෙන්න උත්සාහ දරන අයත් ලෝකේ ඉන්නවා. නමුත් අපිට ඒ විශ්වයේ නිර්මාතෘවරයාගේ මනස පිළිබඳව පොඩි හෝ අවබෝධයක් තියෙනවා නම්, උන්වහන්සේගේ අභිප්‍රාය ගැන යම් කිසි විදිහක අවබෝධයක් තියෙනවා නම් අපගේ ජීවිත වඩා අර්ථවත් වෙනවා කියන එක තමයි බයිබලයේ මූලික දිශානතිය වෙලා තියෙන්නේ. උන්වහන්සේ අපිට නිදහස දීලා තියෙනවා උන්වහන්සේව ප්‍රතික්ෂේප කිරීමටත්. උන්වහන්සේගේ ඒ මහා අනාවරණය, එහෙම නැත්නම් උන්වහන්සේගේ ඒ හඬ, එහෙම නැත්නම් උන්වහන්සේගෙන් එන ඒ ආලෝකය අපිට පුළුවන් ප්‍රතික්ෂේප කරන්න. ඒ නිදහස දීලා තියෙනවා. ඒ නිසා කාටවත් කියන්න බෑ උන්වහන්සේ අපි මත දේවල් බලයෙන් පටවනවා කියලා. ඒ අදහස සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. දෙවියන් වහන්සේ යනු ඒකාධිපතියෙක් නෙවෙයි. එහෙම නැත්නම් බොහොම දරුණු, අපි කැමති වුණත් අකමැති වුණත් උන්වහන්සේගේ හඬට අපි කීකර විය යුතු. ඒ වගේම උන්වහන්සේ ඊටාම ක්‍රූර ඒකාධිපති ස්වරූපයකින් තමයි මේ ලෝකය පාලනය කරනවා කියන අදහසට කිසිදු පදනමක් නැහැ. උන්වහන්සේව ප්‍රතික්ෂේප කිරීමටත් උන්වහන්සේ අපිට නිදහස දානය කරලා තියෙනවා, නිදහස දීලා තියෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ යනු ඒකාධිපතියෙක් නෙවෙයි, දරුණු පුද්ගලයෙක් නෙවෙයි. උන්වහන්සේගේ කැමැත්ත සහ සැලැස්ම අප මත, අපි කැමති වුණත් අකමැති වුණත් අප මත බලයෙන් පටවන තනන් වහන්සේ කෙනෙක් නෙවෙයි උන්වහන්සේ. උන්වහන්සේ අපිට ආරාධනා කර සිටිනවා.
අපට යම්කිසි විදිහක සෙනෙහසාත්මකව කතා කරනවා උන්වහන්සේගේ මාර්ගය ගැන අපට අවබෝධයක් ලබා දීමට. ඒ ඇත්තටම ගැඹුරු ආකාරයේ ආරාධනාවක්. ඒ විතරක් නෙවෙයි. එහිදී උන්වහන්සේ අපිට අපගේ ජීවිත වඩා ගැඹුරු කර ගැනීමට වඩා යහපත් සහ අර්ථාන්විත කර ගැනීමට විශාල ආකාරයේ මඟ පෙන්වීමකුත් ලබා දෙනවා. ඇත්තට දේව අනාවරණය බයිබලය තුල අඩංගු වී ඇති දේව අනාවරණය දෙවියන් වහන්සේ උදෙසා නෙවෙයි. දෙවියන් වහන්සේ ගැන සර්ව සම්පූර්ණයෙන්ම දන්නවා. 100% අවබෝධයක් තියෙනවා උන්වහන්සේට. උන්වහන්සේට අලුතෙන් දැනගන්න දෙයක් නැහැ. දෙවියන් වහන්සේට තමන් වහන්සේ ගැන අනාවරණයක් අවශ්‍ය නැහැ. උන්වහන්සේ පරිපූර්ණ නිසා. සර්ව සම්පූර්ණ නිසා. ඒ වගේම උන්වහන්සේ සර්ව සම්පූර්ණ ප්‍රඥාව වන නිසා උන්වහන්සේට අලුතෙන් දැනගන්න දෙයක් නැහැ. දේව අනාවරණය පවතින්නේ එහෙම නැත්නම් මේ බයිබලයේ තියෙන ඒ පණිවිඩය, ඒ මඟ පෙන්වීම, ඒ ඉගැන්වීම් පවතින්නේ මානවයා උදෙසා. මානවයාගේ යහපත උදෙසා. ඒතර දෙවියන් වහන්සේ විසින් අනාවරණය කරපු හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ සෑම මඟ පෙන්වීමක්ම සෑම මාර්ගෝපදේශයක්ම මානවයාගේ අභිවෘද්ධිය උදෙසා, ප්‍රගතිය උදෙසා, ඒ වගේම මානවයාගේ යහපත උදෙසා තමයි පවතින්නේ. ඒ නිසා බයිබලයේ අපි දන්නවා සමහරක් දේවල්, බොහෝ දේවල් ලියවිලා තියෙන්නේ මානවයාට තේරුම් ගත හැකි ආකාරයට. මනුෂ්‍යයාට තේරුම් ගත හැකි මනුෂ්‍ය සංකල්ප භාවිතා කරලා, මනුෂ්‍ය වචන භාවිතා කරලා ලියවිලා තියෙන්නේ. මොකද එතකොට තමයි අපිට තේරුම් ගන්න පුළුවන් බයිබලය. දැන් බයිබලයේ ලියවුණා නම් දෙවියන් වහන්සේට විතරක් තේරුම් ගන්න හැකි ආකාරයට අපිට ඒන් වැඩක් නැහැ. එතකොට මොකද අපිට ඒ තේරුම් ගන්න බෑ. මෙය ලියවිලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ අනාවරණය වුණාට මානවයාට ගෝචර වන විදිහට, මිනිසාට තේරුම් ගත හැකි ආකාරයට. එතකොට තමයි බයිබලයේ එන්නේ සංකල්ප උදාහරණයක් දෙවියන් වහන්සේ කතා කරා කියලා. දෙවියන් වහන්සේ සවස ඒ සන්දෑවක ඒ දනුවනේ සක්මන් කරා කියලා උදාහරණයකට. එහෙම නැත්නම් දෙවියන් වහන්සේට බොහොම දෙවියන් වහන්සේ ආවේගශීලී වුණා කියලා. එහෙම නැත්නම් දෙවියන් වහන්සේට බොහොම කම්පනයක් ඇති වුණා කියලා. එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ ඇතුළාන්තයේ වෙනසක්, අරගලයක් ඇති වුණා කියලා මිනිස්යාගේ තත්වය දැක්කම. ඔය හැම එකක්ම මොන දෘෂ්ටි කෝණයෙන්ද ලියවිලා තියෙන්නේ? මිනිස්යාට තේරෙන දෘෂ්ටි කෝණයකින් තමයි ලියවිලා තියෙන්නේ. නැත්නම් අපිට බයිබලයේ කියවලා කවදාකවත් තේරුම් ගන්න වෙන්නේ නැහැ. ඒ නිසාම තමයි බයිබලයේ ලියවිලා තියෙන්නේ මනුෂ්‍ය භාෂාවන් වලින්. උදාහරණයකට අපි පැරණි ගිවිසුමට ගියොත් අපි දන්නවා පැරණි ගිවිසුමේ මූලික වශයෙන් භාෂාව තමයි හේබ්‍රෙව් භාෂාව. ඒ වගේම තැන් කීපයක අරමයික් භාෂාවෙන් යම් කොටස් අතර 5ක් තියෙනවා, ලියවිලා තියෙනවා. ඒ වගේම නව ගිවිසුමට අපි ආවම නව ගිවිසුමේ මූලික භාෂාව තමයි මුල් භාෂාව ග්‍රීක භාෂාව. ඒතර ග්‍රීක, හේබ්‍රෙව්, අරමයික් වැනි භාෂාවන් මානවයා විසින් භාවිතා කරන ලද භාෂාවන්. තවමත් ඒවා භාවිතා වෙනවා. දැන් අපි මානවයා කවදාකවත් භාවිතා නොකරපු භාෂාවකින් කියලා බයිබලයේ ලියවුනේ. ඒතර කොහොමද අපි තේරුම් ගන්නෙ? කොහොමද මිනිසයන් වශයෙන් අපි බයිබලය කියවලා ග්‍රහණය කරගන්නේ? නිසා මනුෂ්‍ය සංකල්ප, මනුෂ්‍ය භාෂාවක්, ඒ වගේම මනුෂ්‍ය වචන භාවිතා කරලා ලියවිලා තින්නේ. හැබැයි එහි තියෙන්නේ මිනිසයා විසින් සකස් කරන ලද පණිවිඩයක් නෙවෙයි. එහි තියෙන්නේ දෙවියන් වහන්සේගේ දෘෂ්ටි කෝණය. එහෙම නැත්නම් අපි කියනවා සදාකාලිත්වයේ දෘෂ්ටි කෝණය. සදාකාලිත්වයේ දෘෂ්ටි කෝණය කියන්නේ මනුෂ්‍ය ජීවිතයේ දිහා අපව බලන්න හුරු කරනවා. බයිබලයේ කියවා ගැනීමේදී දෙවියන් වහන්සේ මේ ලෝකය දිහා බලන විදිහ, දෙවියන් වහන්සේ මේ ලෝකය තුල ක්‍රියාත්මක වෙන විදිහ තමයි. එතන අපි පොඩි උදාහරණයක් ගත්තොත් උන්වහන්සේ අපිට කියනවා ඔබට එරෙහිව කවුරු හරි පව් කරෝතින්, පව් කරලා ඔහු සමාව ඉල්ලුවොතින් ඔහුට සමාව දෙන්න කියලා ඕනෑම වතාවක්.
සමාව දෙන්න අසීමිතව කියන එක. එතකොට මෙය මිනිස්යාගේ දෘෂ්ටි කෝණයක් නෙවෙයි. මොකද මිනිස්යන් වශයෙන් අපේ ප්‍රවණතාවය තමයි අපි සාමාන්‍යයෙන් කැමති නෑ කවුරු හරි කෙනෙක් අපිට දෙයක් කරෝතින් ඒ පුද්ගලයාට සමාව දෙන්න අපි සාමාන්‍යයෙන් කැමති නැහැ. අපි කැමති එකට එක කරන්න. එහෙම නැත්නම් ඒ පුද්ගලයාට රිදවන්න. එහෙම නැත්නම් ඒ පුද්ගලයාගෙන් ඈත් වෙලා ඉන්න. එහෙම නැත්නම් ඒ පුද්ගලයාට කිසිම දාක නැවත උදව් උපකාර නොකර සිටින්න. අපේ ස්වරූපය ඕක තමයි. අපේ අර හැඟීම් බරව ආවේගශීලීව ඒ වගේම අපි හරි භාවාත්මකව ක්‍රියාත්මක වෙන නිසා බොහෝ අවස්ථාවන් වල අපි කැමති ඒ ආකාරයෙන් හැසිරෙන්න තමයි. ඒ පුද්ගලයාට රිදවන්න, එකට එක කරන්න. ඒ වගේම ඒ පුද්ගලයාගෙන් ඈත් වෙන්න, ඒ පුද්ගලයාට ඍජුව හෝ වක්‍රව, එහෙම නැත්නම් බොහොම සියුම් ආකාරයෙන් පරිගන්න තමයි අපි කැමති. නමුත් උන්වහන්සේ අපිට පෙන්නනවා, උන්වහන්සේගේ අනාවරණය කියන්නේ ඒකයි. නෑ වෙන ආකාරයක් තියෙනවා එවැනි තත්වයන් වලදී කටයුතු කරන්න. ඒ ආකාරය මොකක්ද? අපිට පුළුවන් අපගේ හදවත මෘදු කරගෙන අපගේ හදවත යම්කිසි ආකාරයෙන් ඒ තුවාලය සුව කරගෙන අපිට ඇති වුණු ඒ තුවාලය ඇතුළාන්ත තුවාලය සුව කරගෙන ඔහුට හෝ ඇයට සමාව දීමේ හැකියාවත් අපිට තියෙනවා කියලා තමයි උන්වහන්සේ පෙන්වන්නේ. ඒ වගේම අපිට අකමැති අයට අපිට පුළුවන් ප්‍රේමයෙන් කටයුතු කරන්න කියලාත් උන්වහන්සේ අපිට අනාවරණය කරනවා. උන්වහන්සේ අපිට පෙන්නලා දෙනවා. මොකද්ද පෙන්නලා දෙන්නේ? අපිට කරන්න පුළුවන් තව දේවල්. දැන් සාමාන්‍යයෙන් මිනිස්සයා තමාගේ හැකියාවන් ගැන, විශේෂයෙන්ම අධ්‍යාත්මික හැකියාවන් ගැන අවතක්සේරුවක ඉන්නේ. බොහෝ පුද්ගලයන්ට බොහෝ පුද්ගලයාගෙන් අපි හැවුවොත් එහෙම නැත්නම් අපි ඔවුන්ට කිව්වොත් ඔබට පුළුවන් ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. ඔබට පුළුවන් ඔබට වෛර කරන අයට සමාව දෙන්න කියලා බොහෝ අය එය පිළිගන්න එකක් නැහැ. මොකද බොහෝ අය ඒ මට්ටමට වර්ධනය වෙන්න කැමති නැහැ. නමුත් උන්වහන්සේ අපිට පෙන්නලා දෙනවා නෑ ඔබට ඒ හැකියාව තියෙනවා. ඔබට ඒ කරන්න පුළුවන්. ඒ නිසා දේව අනාවරණයෙන් කරන්නේ අපගේ හැකියාවන්, අපගේ අධ්‍යාත්මික පරිණතභාවය එසවීම. අපි හඳුනා නොගත්ත පැතිකඩයන් අපගේ චරිතයේ අපිට නොතේරුණු, අපි හඳුනා නොගත්ත පැතිකඩයන් හඳුනා ගැනීමට උන්වහන්සේ අපිව තල්ලු කරනවා. අපිව ධෛර්යයට පත් කරනවා. අපිට ආරාධනා කරනවා. තර උන්වහන්සේ දේව අනාවරණයෙන් කරන්න යන්නේ මනුෂ්‍ය ජීවිතයට මහා දැවැන්ත වටිනාකමක් දීම. අඩු තක්සේරුවක් නේ, මහා තක්සේරුවක් දීම. උන්වහන්සේ සෑම විටම උත්සාහ කරනවා අපි ඉන්න තැනින් ඉහළ තැනකට අපව ඔසවන්න. අධ්‍යාත්මික වශයෙන්, සදාචාරමය වශයෙන්, ඒ වගේම ජීවිතයේ සතුට අර්ථය වශයෙන් යනාදි පැතිවලිනුත් අපි ඉන්න තැනින් ඉහළ තලයකට, ඉහළ ස්ථානයකට එසවීම. එතකොට අපි හිතමු යම්කිසි කෙනෙක් හිතාගෙන ඉඳියා නම් මේ වෙනකන් මට නම් බෑ මේ අහවල් පුද්ගලයාට සමාව දෙන්න. එහෙම නැත්නම් මේ අහවල් මගේ ඥාතියට ප්‍රේම කරන්න කියලා. කාලයක් ගියාම අපි හිතමුකෝ උන්වහන්සේ තුල මේ පුද්ගලයා හැකියාව ඇති කරගත්තා කියලා. අර කවදාකවත් මට සමාව දෙන්න බෑ කියලා හිතපු පුද්ගලයාට සමාව දීමේ හැකියාව ඇති වුණා කියලා. එතකොට බලන්න මොකක්ද උනේ? මේ පුද්ගලයා Tamanගේ අධ්‍යාත්මික හැකියාවන් ඉහළ තලයකට ඔසවාගෙන, ඉහළ තලයකට වැඩි දියුණු කරගෙන. කොහොමද ඒක උනේ? උන්වහන්සේගේ ඒ මඟ පෙන්වීම නිසා, උන්වහන්සේ පෙන්නලා දීපු කාරණය නිසා. නැත්තම් වෙන්නේ දේව අනාවරණයක් තිබුණ නැත්තම් මොකද වෙන්නේ? ලෝකයට මීට වඩා අපගේ අධ්‍යාත්මික සහ සදාචාරමය ජීවිත පල්ලෙහාට යනවා. මීට වඩා ලෝකේ වෛරය, ක්‍රෝධය, පලිගැනීම, යුද කෝලහල, එකිනෙකාට එරෙහිව කරන හිංසාකාරී කටයුතු, ඒ වගේම වෙනත් ආකාරයේ පාපකාරී කටයුතු වැඩි වෙනවා. අඩු වෙනෝනේ වැඩි වෙනවා. දැන් දේව අනාවරණයක් තිබිලත් අපි දන්නවා ලෝකය සර්ව සම්පූර්ණ නෑනේ. ලෝකේ ගැටුම්, ලේ වැගිරීම්, වෛරය, ක්‍රෝධය, එකිනෙකාව විනාශ කිරීමේ ප්‍රයත්නයන් තවමත් ක්‍රියාත්මක වෙනවා. ඒ දෙවන් වහන්සේගේ පණිවිඩය තිබිලත්, දේව අනාවරණය කියලා දෙයක් තිබිලත් ලෝකය සර්ව සම්පූර්ණ නැත්නම් පොඩ්ඩක් හිතන්න දේව අනාවරණය කියලා දෙයක් තිබුණ නැහැ කියමුකෝ.
බයිබලයේ කියලා ග්‍රන්ථයක් තිබුණ නැහැ කියලා ලෝකෙට. එහෙනම් කොච්චර මේ ලෝකයේ දරුණු වෙයිද? මීට වඩා එහෙනම් දරුණු තැනක් බවට පත් වෙලා. ඒතර දේව අනාවරණයෙන් කරන්නේ අපිව දැවැන්ත පුද්ගලයන් කිරීම. අධ්‍යාත්මික වශයෙන් අපව ප්‍රබල කිරීම. ශක්තිමත් කිරීම. අපව අර අධ්‍යාත්මික දැවැන්තයන් බවට පත් කිරීම. අපව තව තවත් ශුද්ධවන්ත කිරීම. නිහතමානී කිරීම. ධර්මිෂ්ඨ කිරීම තමයි දේව අනාවරණයෙන් කරන්නේ. ඒතර දේව අනාවරණය ප්‍රධාන පරමාර්ථය එහෙනම් අපිට තේරෙනවා උන්වහන්සේ අපට දැවැන්ත ආකාරයේ දැක්මක් ලබා දීම ජීවිතය පිළිබඳව. මොකද ජීවිතය පිළිබඳ මනුෂ්‍යයාටත් යම් අවබෝධයක් තියෙනවා. මානව ඉතිහාසයේත් යම් කිසි ප්‍රඥාවක් තියෙනවා මිනිස්සු ජීවත් වෙලා අත්දැකීම් වලින්. ඒ මානව ප්‍රඥාව වැදගත්. මානව ප්‍රඥාව අපි අවතක්සේරු කළ යුතු නැහැ. නමුත් දේව ප්‍රඥාව ඊට වඩා දැවැන්ත එකක්. මානව ප්‍රඥාව ඒ සීමිත හෝ මිනිසාට තියෙන ප්‍රඥාව දේව ප්‍රඥාවේ පිළිබිඹුවක්. පරාවර්තනයක්. ඒ දෙක අතර ගැටුමක් ඇත්තට නැහැ. නමුත් දේව ප්‍රඥාව දෙයන් වහන්සේගෙන් එන ඒ මඟ පෙන්වීම අති දැවැන්ත එකක්. ඒ නිසා මානව ප්‍රඥාවයි දේව ප්‍රඥාවයි ඇත්තට සංසන්දනය කරන්න බෑ අපිට. මානව ප්‍රඥාවෙනුත් පිළිබිඹු වෙන්නේ දේව ප්‍රඥාවේ එක කොටසක්. එක පැතිකඩක් තමයි. ඒ දෙක අතර ගැටුමක් නැහැ ඇත්තට. අව්‍යාජ මානව ප්‍රඥාව තුලින් පිළිබිඹු වෙන්නේ දෙයන් වහන්සේගේ ප්‍රඥාවම තමයි. හැබැයි මිනිසුන් මේ දෙක අතර සම්බන්ධයක් හොයාගෙන නැහැ. එහෙම නැත්නම් බොහෝ විට ඒ සම්බන්ධතාවය ඇති කරගෙන නැහැ. ඒ නිසා සැබෑ ප්‍රඥාවන්තයෙක් කළ යුතු දෙයක් තමයි තමා සතු ඒ ප්‍රඥාව තව ගැඹුරු කර ගැනීම. එය පුළුල් කර ගැනීම. එය තව තවත් පිරිසිදු කර ගැනීම. තව එය යම්කිසි ආකාරයක පරිවර්තනයකට භාජනය කර ගැනීම. ඒ සඳහා අපිට දැවැන්ත මඟ පෙන්වීමක් අවශ්‍යයි. ඒ මඟ පෙන්වීම ලැබෙන්නේ උන්වහන්සේගේ ඉගැන්වීම් වලින්. උන්වහන්සේගේ ඒ මහා අනාවරණයෙන්. ඒතර දේව අනාවරණය සෑම විටම මනුෂ්‍යයාගේ යහපත සඳහා පවතින දෙයක්. මනුෂ්‍යයාගේ අභිවෘද්ධිය සඳහා, ප්‍රගතිය සඳහා, මනුෂ්‍යයාගේ යහපත සඳහා පවතින දෙයක්. එය මනුෂ්‍යයාට අහිතකර දෙයක් නෙවෙයි. හානිකර දෙයක් නෙවෙයි. අපි හැබැයි එය හරියට තේරුම් ගත යුතුයි. ඒ නිසා තමයි අපි දේව වචනය එහෙම නැත්නම් උන්වහන්සේගේ අනාවරණය කියවා ගැනීමේදී අපි කල යුත්තේ අපේ නිගමන වලට අපේ නිගමන සනාත වන විදියට බයිබලයේ කියවා ගැනීම නෙවෙයි. දැන් සමහරක් අය ඕක කරනවා. සමහරක් අය නිගමනයකට එනවා. නිගමනයකට ඇවිල්ලා ඒ නිගමනය හරි කියලා කියන්න බයිබලයෙන් තෝරාගත්ත තැන් කීපයකින් උපුටා ගන්නවා. දැන් බයිබලෙන් ඕනෑම දෙයකට උපුටා ගැනීමක් කරන්න පුළුවන් ඇත්තට. මේ එතකොට ඔවුන් කරන්නේ මොකද? ඇත්තට ඒක එක්තරා විදිහක ආත්ම වංචාවක්. තමාව රැවටා ගැනීමක්. තමා හරි කියලා. එහෙම නැත්නම් තමාගේ මතය, එහෙම නැත්නම් තමා දරන ඒ තර්කය හරි කියලා ඔප්පු කරන්න එහෙන් මෙහෙන් තැනකින් දෙහකින් බයිබලෙන් පාඩයක් දෙකක් උපුටා ගන්නවා. එය නෙවෙයි මේ දෙවියන් වහන්සේගේ අනාවරණය තේරුම් ගැනීමේ හරි ක්‍රමය. අපි කල යුත්තේ බයිබලයට ඉඩ දෙනවා අපගේ දැක්ම පුළුල් කරන්න. එතන අපිටත් යම් යම් මතිමතාන්තර තියෙන්න පුළුවන් ජීවිතය ගැන, මානව ස්වභාවය ගැන. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි බලන්න ඕන බයිබලේන දෘෂ්ටි කෝණයට ඉඩ දෙන්න ඕන අපේ මතිමතාන්තර නිවැරදි කරන්න. අපි දරන මතිමතාන්තර වඩා පිරිසිදු කරන්න, වඩා ගැඹුරු කරන්න, වඩා පුළුල් කරන්න. එහෙම නැතු වුණොත් අනිත් පැත්තට අපි ගියොත් බයිබලයේ අපි භාවිතා කරොත් අපි හරි කියලා කියන්න අපි දේව අනාවරණයෙන් පෝෂණය ලබාගෙන නැහැ. දේව අනාවරණයත් අපි භාවිතා කරලා අපගේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් සඳහා, අපගේ පෞද්ගලික යම්කිසි විදියක මතිමතාන්තරයක් සනාත කිරීමට අපි උන්වහන්සේගේ වචනය භාවිතා කරලා. ඒතකොට තියෙන ප්‍රශ්නේ මේකයි. එතකොට අපි අධ්‍යාත්මිකව වර්ධනය වෙන්නේ නැහැ. හැමදාම එක තැන අපගේ අර මතිමතාන්තරවලට අපි එල්බගෙන ඉන්නවා, එල්ලිගෙන ඉන්නවා. ඒ නිසා බයිබලය කියවා ගැනීමේදී
දේවානාවරණයෙන් පෝෂණය ලබා ගැනීමේදී අපගේ පූර්ව මතයන්, පූර්ව නිගමන සහ පූර්ව විනිශ්චයන් ගැන අපි අවදි විය යුතුයි. ඒවා ගැන ඉස්සෙල්ලා අපි යම්කිසි විදිහක ස්වයං විග්‍රහයකට ඇතුළු විය යුතුයි. නැත්තම් සිදුවෙන්නේ අපි අපගේ ඒ මතිමතාන්තර පූර්ව නිගමනයන් වලටම එල්බගෙන සිටීමක් වෙන්නේ. එතකොට අපි බයිබලයේ කියව ගන්න ප්‍රමාණය ගැඹුරු වෙන්න අපි ගැන දැනගන්න ප්‍රමාණයත් ගැඹුරු වෙන්න ඕන, වැඩි වෙන්න ඕන. අපි ගැන අවබෝධ කරගන්න ප්‍රමාණයත් වැඩි වෙන්න ඕන. ඔය ක්‍රියාවන් දෙකම සමාන්තරව යන්නේ. එක පැත්තකින් දේව වචනය ගැන දැනගන්නවා, දෙවියන් වහන්සේ ගැන දැනගන්නවා. අනිත් පැත්තෙන් මා ගැනත් දැනගන්නවා. මා තුලත් ස්වයං විශ්ලේෂණයක්, ස්වයං ගවේෂණයක් සිදු විය යුතුයි. එතකොට සමහරක් වෙලාවට අපිට තේරෙනවා මෙච්චර කල් මම හිතාගෙන ඉඳපු සමහරක් දේවල් වැරදි කියලා. එහෙම නැත්නම් මෙච්චර කල් මම කරලා තියෙන්නේ මම හරි කියලා පෙන්වන්න, මගේ මතයන් හරි කියලා පෙන්වන්න බයිබලයෙන් තෝරාගත්ත පාඩයක් දෙකක් මම උටා අරගෙන තියෙනවා. එවැනි ප්‍රවණතාවයනුත් මට අවබෝධ වෙන්නේ ඒ මා තුල ස්වයං ගවේෂණයකුත් සිදු වෙනකොට. ඒතර බයිබලය කියව ගන්න මමත් පුළුල් ගැඹුරු පුද්ගලයෙක් බවට පත් වෙනවා. මම ගැඹුරු පුද්ගලයෙක් බවට පත් වෙන්න මගේ බයිබලය පිළිබඳ අවබෝධයත් ගැඹුරු වෙනවා. ඔය ක්‍රියාවන් දෙකම සිදු වෙන්න ඕන සමාන්තරව. ඔය දෙකම සිදු නොවුනම වෙන දේ තමයි අපි නොදැනුවත්වම දෙවියන් වහන්සේගේ වචනය අවභාවිතා කරනවා වෙන කාරණාවන් සම්බන්ධයෙන්. එතකොට දැන් අපි හිතමුකෝ පුද්ගලයෝ දෙන්නෙක් අතර වාදයක් තියෙනවා කියලා බයිබලය ගැන. ඒතර එක පුද්ගලයෙක් බලන්නේ කොහොම හරි දිනන්න. තමා හරි කියලා පෙන්වන්න. එතකොට වාදයකදී සිදුවෙත්තේ දිනීම නෙවෙයි, සත්‍යය පැහැදිලි කර ගැනීම. ඇත්තටම මොකක්ද මේ සත්‍යය? අපි යම්කිසි පාඩයක් සම්බන්ධයෙන් කියලා මේ බයිබලීය පාඩය සම්බන්ධයෙන් ගැඹුරුම සත්‍යතාවය කුමක්ද කියන එක තමයි අපි හොයාගන්න ඕන. වාදයක් දිනන්න පුළුවන්. දෙන්නෙක් අතර ඇතිවෙන වාදයක් එහෙම නැත්නම් යම්කිසි විදිහක සංවාදයකදී වචන හරබයට දක්ෂ කෙනා දිනයි. ඒකෙන් අදහස් වෙන්නේ දිනපු පළියට ඒ පුද්ගලයාගේ මතය නිවැරදි කියලා. එහෙම නැත්නම් ඒ පුද්ගලයාගේ අර්ථකථනය නිවැරදි කියන එක ග්‍රහණය වෙන්නේ නැහැ. මේ ගම්‍ය වෙන්නේ නැහැ දිනපු පළියට. ඒතර වැදගත් වෙන්නේ අපිට දිනීම නෙවෙයි, වාදයකදී ජයග්‍රහණය වීම නෙවෙයි, සත්‍ය කුමක්ද? දෙවියන් වහන්සේගේ අනාවරණේ ගැඹුරුතම අර්ථකථනය කුමක්ද කියන එක ගවේෂණය කිරීම. ඒතර ඒක අපිට සාමූහිකව කරන්න වෙනවා සමහරක් වෙලාවට. සාමූහිකව කියන්නේ මේවා ගැන අධ්‍යයනය කරන, පරේක්ෂණ කරන ලෝකයේ විද්‍යාර්ථීන් ඉන්නවා, විශාරදයෝ ඉන්නවා. ඒතර ඔවුන්ගේ සොයා ගැනීම අපිට සැලකිල්ලට ගන්න වෙනවා. ඒකට හේතුව ඒ සමහරක් දේවල් ඔවුන් ගැඹුරට අධ්‍යයනය කරලා තියෙනවා, ගැඹුරට ගවේෂණය කරලා තියෙනවා. ඒතකොට ඔවුන්ගේ සොයා ගැනීම අපිට හරි වැදගත් වෙනවා. ඒ වලින් අපිට ලැබෙන ආලෝකය හරි වැදගත් වෙනවා. සත්‍ය සොයා යෑම සාමූහික දෙයක්. දැන් අපි හිතුවොත් මම තමයි මේ බයිබලයේ සමහර පාඩ පළවෙනි වතාවට මානව ඉතිහාසය තුල හරියට තේරුම් ගත්ත කෙනා කියලා. එහෙම නැත්නම් මට තමයි ශුද්ධාත්මයන් වහන්සේ මේ දේවල් මානව ඉතිහාසයේ පළවෙනි වතාවට අනාවරණය කරේ කියලා මං හිතන්නේ ඒක එක්තරා විදිහක අඥානකමක්. බයිබලය පිළිබඳව අපට වඩා දන්න පුද්ගලයන් ලක්ෂ ගණනාවක් මානව ඉතිහාසයේ බිහි වෙලා තියෙනවා මුල ඉඳලම. ඒ කියන්නේ ජුදා ආගමේ අපි ජුදා ආගමත් ගත්තොත් ජුදා සම්ප්‍රදාය තුලත් විශේෂයෙන් පැරණි ගිවිසුම ගැඹුරට හදාරපු විද්‍යාර්ථීන් විශාරදයන් ලක්ෂ ගණනාවක් ඉන්නවා. ඈත අතීතයේ ඉඳලා අද වෙනකම් බැලුවොත්. ඒතර ඔවුන්ගේ සාමූහික ප්‍රඥාවත් ඔවුන්ගේ සාමූහික සොයා ගැනීම පවා අපි සැලකිල්ලට ගත යුතුයි. ඒ කියන්නේ අපිට වඩා මේවා දන්න පුද්ගලයෝ ලෝකේ ඉන්නවා. ඒතර ඔවුන්ගේ මාර්ගෝපදේශනයත් ඉතා වැදගත්. දැන් එතකොට යම්කිසි පුද්ගලයෙක් යම්කිසි දෙයක් බුද්ධිය පාවිච්චි කරලා තේරුම් ගන්නවා කියන්නේ, හොයා ගන්නවා කියන්නේ එතන දෙවියන් වහන්සේගේ ක්‍රියාවලියකුත් තියෙනවා. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වුවමකුත් තියෙනවා. මොකද බුද්ධිය කියන දේ අපට දෙවියන් වහන්සේගෙන් ලැබුණු තිලිනයක්. දෙවියන් වහන්සේගෙන් ලැබුණු දෙයක්.
එතකොට උන්වහන්සේගෙන් ලැබුණු දෙයක් භාවිතා කරලා අපි උන්වහන්සේගේ වචන තේරුම් ගන්න උත්සාහ කරාම අපි තුන් ඓතිහාසිකව හෝ විද්‍යාත්මකව හෝ වාග් විද්‍යාත්මකව හෝ තේරුම් ගන්න උත්සාහ දැරීමේදී එතන දෙවියන් වහන්සේගේ ක්‍රියාවලියකුත් තියෙනවා. එතකොට යම් කිසි පුද්ගලයෙක් තම බුද්ධිය භාවිතා කරලා බයිබලයේ පිළිබඳව සත්‍ය දැනගන්න උත්සාහ කරනවා කියන්නේ දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම තුල සිදුවන ක්‍රියාවක්. එය හුදු තමාගේ බුද්ධිය භාවිතා කරලා කරන දෙයක් නෙවෙයි. මොකද ඇත්තට බුද්ධිය කියන්නේ දෙවියන් වහන්සේගෙන් ලැබුණු තිලිනයක්. එහෙනම් උන්වහන්සේගෙන් ලැබුණු ඒ තිලිනය භාවිතා කරලා අපිට පුළුවන් උන්වහන්සේ ගැනත් දැනගන්න. ඒ කියන්නේ අපි තුල තියෙන හැම බුද්ධිමය කුතුහලයක්ම සෑම ආකාරයකම ඥානමය කුතුහලයක්ම අවසාන විග්‍රහයේදී දෙවියන් වහන්සේ පිළිබඳ තියෙන කුතුහලයක්. ඒ ගැන සමහරක් අය අවදි නොවන්න පුළුවන්. නමුත් ඒ සෙවිල්ල දෙවියන් වහන්සේ පිළිබඳ සෙවිල්ලක් තමයි. බුද්ධිය භාවිතා කරා උනත් එහෙම නැත්නම් අපිට ලැබිලා තියෙන තර්කානුකූල හැකියාව, ඒ දාර්ශනික හැකියාව, එහෙම නැත්නම් ඓතිහාසික සහ ඒ විශ්ලේෂණය කරලා දෙයක් හදාරීමේ හැකියාව පවා උන්වහන්සේගෙන් අපට ලැබුණු දායාදයක් තිලිනයක්. ඒ නිසා ඒ තුල මනුෂ්‍ය බුද්ධියේ ක්‍රියාවලියත් දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමත් එහෙම නැත්නම් දෙවියන් වහන්සේගෙන් ලැබෙන ආලෝකයක් අතර ගැටුමක් නැහැ. ඒ දෙක අපිට පුළුවන් ඒ දෙක අතර මනා සුසංයෝගයක් යම්කිසි ආකාරයක සමතුලිතතාවයක් ඇති කරගන්න. එතකොට තමයි අපි දැවැන්ත වෙන්නේ. ජීවිතය ගැන ලෝකය ගැන දැවැන්ත දැක්මක් එක්ක අපි ජීවත් වෙන්න පටන් ගන්න එතකොටයි. ඒ අනුව දේව අනාවරණය යනු මානව යහපත උදෙසා තියෙන හොඳම ආලෝකය. හොඳම මඟ පෙන්වීම. ඒ මඟ පෙන්වීමට සමාන කරන්න පුළුවන් වෙන මඟ පෙන්වීමක් දැනට මානව ඉතිහාසය තුල බිහි වෙලා නැහැ. ජේසු පිහිටයි.